නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සදහැවත් පින්වතුනේ, සුපින්බර අරුණෝදේම තමන්ගේ ජීවිත ධර්මයෙන් සනහා ගන්නයි පින්වතුන්ලා මේ සූදානම් වෙන්නේ. පින්වතුනේ, අපි අපේ ජීවිත ගත කරනකොට අපේ ජීවිතවල කරන ක්‍රියාව ගැන, අපි ජීවත් වෙන විදිහ ගැන කොච්චර සැලකිලිමත් වෙන්න ඕනද කියන කාරණේ තේරෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගනිද්දී. නැත්තම් පින්වතුනේ, අපි ඔහේ ජීවත් වෙනවනේ. ඔහේ ජීවත් වෙනවා, ඔහේ ඉලක්ක හදා ගන්නවා, ඒ ඉලක්ක වෙනුවෙන් ඔහේ වැඩ කරනවා. තමන්ගේ ආසාවල් සපුරගන්න ඕන දෙයක් කරනවා. තමන්ගේ දක්ෂතා ඕන දෙයකට යොමු කරනවා. අපේ ජීවිත මෙහෙමයි. අපිට නොයෙක් දක්ෂතා ආදී තියෙනවා. සමහරවිට මේ දක්ෂතා වලට අපේ ආසාවල් පෑහුණාම ලෝකයට වටිනා දෙයක් අපි කරන්නේ. ඒ හේතුව අපි දන්නේ නැහැ ක්‍රියාව කියන එක අපිට බරපතලට බලපානවා කියලා. අද ඉගෙන ගන්න මේ කරුණු කාරණා වලින් පින්වතුන්ලාගේ හදවත් වලට දැනෙන්න ගනීවි. අපි අපේ ජීවිතය ගත කරනකොට කරන දේ, කියන දේ, හිතන දේ, ඇසුරු කරන දේ, අපේ දක්ෂතා පාවිච්චි කරන විදිහ, අපි පාවිච්චි කරන මාධ්‍ය අපි කොච්චර සැලකිල්ලකින් තෝරා බේරාගෙන කරන්න ඕනද කියන එක. අද ධම්මපදයේ බාල වර්ගයේ මුල් කරගෙනයි අපි මේ උතුම් ධර්මය ඉගෙන ගන්නේ. අද දේශනාවට දායකත්වයෙන් දරනු ලබනවා ඇමරිකාවේ පදිංචි පින්වත් ගාමිණී සුදසිංහ මහත්මයා, පින්වත් චාන්දනී සුදසිංහ මහත්මිය, විනෝෂා රිද්මලා යන දියණියන්, ඒ වගේම පිටිපන සුදසිංහ ඇතුළු පවුලේ සෑම සියලු දෙනාගේ දායකත්වයෙන් අද මේ ලස්සන ධර්මයේ පින්වතුන්ලා හැම දිනාට ශ්‍රවණය කරන්න ලැබෙන්නේ. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතය ගැන ධම්මපදයේ බාල වර්ගයේදී බොහෝම ලස්සන අර්ථයක් දේශනා කළා. පව්කාරයාට තමන් කරපු පව් විපාක නොදෙන තාක්ම ඒ පව් කිරීම මී පැණි වගේ රසවත් දෙයක් කියලායි හිතෙන්නේ. නමුත් යම් දවසක ඒ කරපු පාප කර්මයේ විපාක ඵල දෙන්න පටන් ගත්තාමයි ඒ අඥානයා දුකින් දුකට වැටෙන්නේ. බලන්නේ අර්ථය. අපි මේ ජීවිතය ගත කරනකොට ඔහේ මොනවා හරි කර කර ඉන්නවා. කරන දේ මිහිරි වෙන්න පුළුවන්. කරන දේ ප්‍රණීත වෙන්න පුළුවන්. කරන දේ විනෝදාස්වාදයකින් යුක්ත වෙන්න පුළුවන්. හැබැයි පවක් නම්, ලාමක දෙයක් නම් ඒකේ විපාකෙ පින්වතුනේ කරකසයි. බලන්න එහෙම ඒවා ඇස්පනා අපිට මේ ජීවිත ගත කරනකොට පේන්නේ නැද්ද?
ඇස් පණ අපිට පෙනෙන්න තිබේ. සිගරට් බොන අය සිගරට් බොන්නේ විනෝදෙන්. දුම් වලලු යව යව සිගරට් බොනවා. දවසකට මම මෙච්චරක් බොන්නේ කියා සිගරට් බොනවා. අවසානයේ ඒ අය ලෙඩ වෙලා ඇඟවල් විරූපි වෙලා අන්තිම කාලේ විඳවන විඳවිල්ල මේ ජීවිතේනම් පේන්නේ නැද්ද? මෙලොවදීම පෙනේ. ඒක පරලෝට කොහොම බලපානව ඇද්ද? අන්න හිතන්න තැනක්. ඊළඟට මේ ජීවිතවල පේනවා අපිට තව මත්පැන් බොන උදවිය. මත්පැන් බිබී ඒගොල්ලෝ විනෝද වෙනවා. ඒ බොන දවස්වලට ඒගොල්ලෝ ලොකු ආස්වාදයක් ලබනවා. බීලා අවසානයේ මේ අක්මාව දිය වෙනවා වගේ ලෙඩ හට ගන්නවා. ඒ ලෙඩ වුණාට පස්සේ ඇඟවල් කෙට්ටු වෙලා ලේ වමන යනවා. අන්තිමේට මේ ජීවිතෙම විඳවන දුක පේනව නොවේද? ඒක පරලෝට කොහොම බලපානවද? වැරදි කාම සේවනයේ සල්ලාලකම හිතෙන පිරිමියත් එක්ක හිතෙන ගැහණියත් එක්ක ජීවත් වීම කියන එක හරි විනෝදෙන් කරන එක. කාලයක් ගියාම බරපතල රෝග ලිංගික ආශ්‍රිත රෝග හැදෙනවා. දරුණු රෝග හැදෙනවා. සුව කරන්න දුෂ්කර රෝග හැදෙනවා. අවසාන කාලේ විඳවලා මැරෙනවා නොපෙනේද? ඒක පරලෝට කොහොම බලපානවද? පින්වතුනි මේ ඔක්කොම හිතන්න ඕන කාරණා. ඊළඟට ඇතැම් දෙමව්පියෝ දරුවෝ යන රැල්ලේ යන්න දෙනවා දරුවන්ට. ඒගොල්ලෝ ගිහිල්ලා ඊටාම විකෘති සමාජ පරිවර්තනවල හිර වෙනවා. ওই ගොඩාක් තරගාවලි තියෙනවානේ මේ ලෝකේ සංකර තරඟ. මේ වෙනකොට ලංකාවෙත් තියෙනවා ඒ බඳු සංකර තරඟ. ඒ තරගාවලි වලට ගිහිල්ලා තමන්ගේ වයසට පෑහෙන්නේ නැහැ. තමන්ගේ වැදගත්කමට පෑහෙන්නේ නැහැ. අඳින ඇඳුම සුදුසු නැහැ. ඒවට ඔහේ ඉදිරිපත් වෙනවා. ඒවා ඇතුලේ තියෙන ඒ දරුවාගේ විනාශයට බලපාන දේවල් අර දෙමව්පියෝ තේරුම් ගන්නෑ. අන්තිමට ඒ දරුවා සාමාන්‍ය තරුණ වයසට එනකොටම ජීවිතේ විනාශ කරගත්ත කෙනෙක්. ඒවා යාගේ පරලොවට කොයි විදිහට බලපායිද? ඔබ තේරුම් ගත යුතු කාරණාවක් පින්වතුනි. අපි හැමෝම මේ දේ හිතිය යුතු බව. ජීවිතය කියන එක මහා කාලයකට ලැබෙන මහා කාලයක් ඉන්න තියෙන එකක් නම් කමක් නැහැ. මොන විනෝදයක්, මොන සතුටක්, මොන ආස්වාදයක් අවුරුදු 60 70කට 80කට සීමා වෙලා මෙරිලා යනවා අපි. නොමැරෙන මිනිස්සු නෙවෙයි අපි. මේ මෙරිලා යන ජීවිතේ අපි ගොඩක් අර අවධානයෙන් යුක්තව මේ කියූ දහම් පද ගැන විශාල අවධානයකින් යුක්තව ගොඩනගා ගන්න ඕන කියන හිතට එන්න. මේ සුපින්බර අරුණෝදේම පින්වතුන්ගේ හදවත්වල අද තැන්පත් කරගත යුතු කරුණ ඕනෝකයි. අපි ජීවිතය ගත කරනකොට මේ ජීවිත කතාව ඇතුලේ ජීවිතේ ගැන, ජීවත් වෙන විදිහ ගැන, කරන දේ ගැන, ආදායම් උපයන විදිහ ගැන, අපේ දක්ෂතා මොනවාටද යොමු කරන්නේ කියන තැන ගැන, පරිහරණය කරන මාධ්‍ය මොකක්ද කියන තැන ගැන, ඇසුරු කරන අය කවුද කියන මේ හැම භූමිකාවක් ගැනම හොඳ අවධානයකින් ඉන්න. හොඳ අවධානයෙන් ඉඳලා පින්වතුනි අපි අපේ ජීවිතේ ගොඩනගා ගන්නට උත්සාහවත් වෙමු. එහෙම නැති වුණොත් අනතුර බුද්ධ කාලේ වෙච්ච එක සිද්ධියකින් අපට ඉගෙන ගන්න පුළුවන්. ඔබ දන්නවා මේ ගෞතම සාසනයේ අග්‍ර ශ්‍රාවිකාවක් උප්පලවන්න අරහත් උත්තමාවි. ඔය උප්පලවන්න අරහත් උත්තමාවි හරිම ලස්සන කෙනෙක්. උදෑසනම අරුණෝදයකම නිල් මහනෙල් මලක් දකින්න ලැබුණොත් හිතට ප්‍රිය උපදවනවනේ. පිපුණු නිල් මහනෙල් මලක් තියෙනවා. සුවඳ විහිදුව හරි ලස්සනයි. දකින්න ඕන කෙනෙක්ගේ හිතට සැනසුමක්, ප්‍රීතියක්, ප්‍රබෝධමත් බවක් ඇති වෙනවා. උප්පලවන්නා කුමාරී දැක්කාම ඒ වගේ කියනවා. නිල්මානෙල් මලක් දැක්කා වගේ හිතට ප්‍රිය උපදවනවා.
උප්පලවන්නාව තරුණ කාලේ හරිම ලස්සනයි. ගිහි කාලේ දිග කේස කලාපයක් තිබුණා. ඇය ඒ ලස්සන නිසාම ඇයට ගොඩාක් විවාහ යෝජනා ආවා. ওই විවාහ යෝජනා වූ සියල්ල ඇය ප්‍රතික්ෂේප කළා. හේතුව ඇය ආස කළා පැවිද්දට. ඇය ආස කළා මහාන වෙන්න. ඇය ආස කළා භික්ෂුණියක් වෙන්න. ඉතින් තාත්තගේ අවසරෙන් ඇය භික්ෂුණියක් වුණා. භික්ෂුණී සංඝයා අතරේ ඇය පැවිදි වුණා. පැවිදි වෙලා ඇය සුවසී සිළුගුණ පුරලා නොබෝ කලකින්ම අරහත් උත්තමාවියක් බවට පත් වුණා. තරුණ කාලේම උප්පලවන්නා රහත් තෙරණියක් බවට පත් වුණා. අරහත්ත්වයට පත් වුණා කියන එක රහත් තෙරණියක් වුණා කියන එක බාහිරට පේන්නේ නෑනේ. උප්පලවන්නාව ගිහි කාලේ ඉඳලාම උප්පලවන්නාට ප්‍රිය කරපු උප්පලවන්නාගේ පහස පතපු තරුණියෙක් හිටියා. ඔහු හිතාගෙන හිටියා අනාගතේ දවසක මං මගේ පහස ලබනවාමයි. එහෙම හිතන් හිටියා. ඔහුගේ නම නන්ද. නන්දට තිබුණු ආසාව, නන්දට තිබුණු බලවත් කැමැත්ත උප්පලවන්නා කියන ලස්සන රූපවත් කාන්තාවගේ පහස ලබා ගැනීම. මොහුගේ බලාපොරොත්තු ඔක්කොම බිඳ වැටුණා. මොකද උප්පලවන්නා පැවිදි වුණා. පැවිදි වුණාට පස්සේ අනිත් මිනිස්සු ඔක්කොටම ඇය සිවුරු දරාගෙන එද්දී ගරු සත්කාර කරන්න හිතෙනවා. අනිත් මිනිස්සු ඔක්කොම පහන් සිතින් වන්දනා කරනවා. දානේ දීලා පින් කරගන්නවා. ඇය ඊටාම විචිත්‍ර ධර්ම කතික තැනැත්තියක්. ඇය ධර්මයේ දේශනා කරනකොට අනිත් අය සාදු සාදු කියලා බණ අහනවා. නන්දට ඒක බැරි වුණා. නන්ද පස්සෙන් ගියා තමන්ගේ ඉලක්කය වෙනුවෙන්. ඔහු බැලුවා උප්පලවන්නා. ඒ සුරූපී ගතක් ඇති තැනැත්ති මේ කාලේ කොහෙද ඉන්නේ? පාළු කුටියක තනියම ඉන්නවා කියලා දැනගන්න ලැබුණා. මේ පාළු කුටිය ළඟට ගිහිල්ලා මේ නන්ද කියන තරුණයා දවස් ගාණක් මඟ රැක්කා. කුරුමානමකට ලැහැත් වෙන බලලෙක් වගේ මේ උප්පලවන්නා තෙරණිය සම්බන්ධයෙන් අවධානයෙන් හිටියා. දවසක් උප්පලවන්නා තෙරණිය උදෑසනින්ම පාත්‍රය අරගෙන පිණ්ඩපාතේ පිණිස පිටත් වෙනවා. නන්ද දකින්නවා. ඒ වෙලාවේ නන්ද එතුමියගේ කුටියට ගිහිල්ලා කුටියේ ඇඳ ඇතුලේ කුටියේ තිබුණ පොඩි යහනක්. යහන ඇතුලේ හැංගුණා. එදා උප්පලවන්නා තෙරණිය දුරක පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ වැඩිලා ලැබිච්ච දානේ පාත්‍රය අරගෙන යලි කුටියට වැඩම කරනකොට ඒ උත්තමාවිගේ ඇඟට වෙහෙසයි. අරගෙන ආපු දානේ චුට්ට පස්සේ වළඳන්නේ මී කියලා පාත්‍රේ පොඩ්ඩක් පැත්තකින් තියලා ඒ උත්තමාවි යහනේ පොඩ්ඩක් විවේක ගන්නට වාඩි වුණා. යහනේ වාඩි වෙලා චූට්ටක් විවේක ගන්නෙමි කියලා පළඟක් බැඳගෙන සැරසෙනකොටම ඇඳ ඇතුලේ හිටපු පුරුෂයා එළියට ආවා. ඇයට බලහත්කාරකම් කළා. මහා හැඩි දැඩි පුරුෂයෙක් එක්ක ඔට්ටු වෙන්න ඇයට හැකියාවක් නැහැ. ඇය හිතා ගන්නත් කලින් ඔහු ක්‍රියාත්මක වුණා. තමන්ගේ පාපී ආසාව වෙනුවෙන් වැඩ කළා. ඒ උදෙසා ඊටාම කුරුඩු විදිහට මේ පුරුෂයා ක්‍රියාත්මක වෙනකොට උප්පලවන්නා අරහත් උත්තමාවිය එකම වචනයක් කිව්වා. පාපී පුරුෂය උඹ වෙනසෙන්න එපා. උඹ වෙනසෙන්න එපා කියන වචනේ ඒ උත්තමාවිය කිව්වා. නමුත් ඔහු වෙනසුණා. මහා ජයග්‍රහණයක් කියලා හිතෙන්නේ ඔහුට. තමන් යම් දවසක ඉඳලා පතාගෙන හිටියාද මේ කාන්තාවගේ පහස ඕන්න අද ඒක ලැබුවා කියලා සතුටු වුණා. හයියෙන් hina වුණා. hina වෙලා මේ කුටියේ එලිපත්තෙන් පොළවට පය තිනකොට පිංගුතුනේ ඒ පෞකාරයාව මේ මහ පොළොවට දරාගෙන ඉන්න බැරුව ගියා. මහ පොළොව දෙබෑ වුණා. අවීචියෙන් ගිනි දැල් උඩට පැමිණිලා මේ පුරුෂයාව ඇද්දගෙන යනවා. අයියෝ දැවෙනවා කියලා කෑ ගහගෙන
පන පිටින්ම නිරේ ගියා. නන්ද බලන්න නන්දට විච්චි නස්පැත්තිය. නන්ද කියලා කියන්නේ උප්පලවන්න අරහත් උත්තමාවියගේ ඥාතියෙක් වෙන කෙනෙක්. නන්දට මහා ලාභයක් ලබන්න තිබ්බ තැනින්ම නන්ද මහා විනාශයක් කරගත්තා. නන්දට පුළුවන් වුණා නම් ඒ අරහත් උත්තමාවිය ගැන හිත පහදව ගන්න. මරණින් මත්තේ සුගතිය යන්න තිබුණා. නන්දට පුළුවන් වුණා නම් ඒ උත්තමාවියට පහන් සිතින් දාන ටිකක් පූජා කරගන්න. තමන්ගේ ජීවිතේට කොච්චර යහපතක් උදා කරගන්න තිබුණාද? නන්දට හැකියාවක් තිබුණා නම් ඒ අරහත් උත්තමාවියගේ බණපද අහලා හිත පහන් කරගන්න. සමහරලාට මාර්ගඵල ලබන්න අවස්ථාව තිබුණා. තමන්ගේ ලාමක ක්‍රියාව වෙනුවෙන් ක්‍රියාත්මක වෙච්ච නන්දගේ ඔක්කොම අවස්ථාවන් විනාශ වී ගියා. ආන්නේ වෙලාවේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔය නන්ද කියන තරුණයාගේ අවාසනාව ආරම්භය තමයි මේ ගාථාව වදාළේ. මේ ගාථාව පින්වතුන්ලාට දර්ශනය වේවි තිරේ. පින්වතුන්ලා මාත් එක්කම සජ්ජායනා කරන්න. මධුවා මඤ්ඤති බාලෝ යාව පාපං පච්චති යදාච පච්චති පාපං අත බාලෝ දුක්ඛං නිගච්ඡති. තම පව්පල නොදෙනාතුරු තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා සිතන්නේ මී පැනිසේ මිහිරි ලෙසයි. එහෙත් නහෝ යම් දිනකදී පල දෙන විට ඒ පව්කම් එවිටයි බාලයායින් බොහෝ දුකට පත්වන්නේ. තමන්ගේ පාප කර්මයේ විපාක විදිහට කැරකිලා එනකන් පව්කාරයාට තේරෙන්නේ. විපාක විදිහට කැරකිලා එනකන් තේරෙන්නේ. බුදු කෙනෙකුගේ සද්ධර්මය අහන්න නොලැබුණොත් විපාක විදිහට කැරකිලා එනකොට තේරෙන්නේ නැහැ මේ මං කරපු පවක විපාකයක් කියලා. අයියෝ අමාරුයි අයියෝ වේදනයි කියලා විඳවනෝ මිසක් තේරෙන්නේ. සාමාන්‍ය පින්වතුනි මේ ජීවිතෙන් පස්සේ පව් කරන තැනැත්තෝ ගිහින් නිරේ උපදිනවනේ. නිරේදි තේරෙනවා මං පව් කරගත්තා. ඒ හින්දා මං පිච්චෙනවා කියලා. පෙරේත ලෝකයේ අස්සට ගියොත් එහෙම පෙරේතය අස්සේ බඩගින්න පිපාසී ඉද්දි තේරෙනවා අයියෝ මං පව් කරගත්තා. ඒ හින්දා තමයි බඩගින්න පිපාසී. තිරිසන් වසට ගියාම තිරිසනාට තේරෙනවා මම මෙතන මේ විඳවන්නේ මගේ අතින් පව් කෙරුණා. වැඩේ කියන්නේ සුගතියකට ආපු ගමන් අමතකයි. දැන් බලන්න මේ මනුස්ස ලෝකේ ඇවිල්ලා අපි මනුස්ස ලෝකෙට අපි ආවේ කරගත්ත පිනකින් කියලා අපිට තේරුණාද? බුදු කෙනෙක්ගේ ධර්මය අහනකන් තේරුන්නේ. අපිට සත්පුරුෂයෝ මුණ ගැහුණා. මේ සත්පුරුෂයෝ මුණ ගැහුණේ අපිට කරගත්ත පිනකින් කියලා අපිට තේරුණාද? අපිට බුදු කෙනෙක්ගේ ධර්මය අහන්න ලැබෙනකන් තේරුන්නේ. හැබැයි දැන් අපිට තේරෙනවා අපිට සාංශාරික ගමනේ මහ වාසනාවක් පින තිබී තියෙනවා. ඒ පින ලැබිච්ච මොහොතේ පින්වතුනේ මේ ජීවිතේ අපි හදන්න ඕනේ. මේ ජීවිතේ හදාගන්න අපි විශාල කැපකිරීමක් කරන්න ඕන. එසේ කරගත්තොත් අපි හැමදෙනාට යම් සැනසුමක් මේ කෙටි ජීවිත කාලය ඇතුලේ ඇත්තටම ජීවිතයට එකතු කරගන්න පුළුවන් වෙයි. හැබැයිම සැනසුමක්, අහිමි නොවන සැනසුමක්. අපේ ජීවිත කතාවට එකතු වෙන සැනසුමක් අපිට එකතු කරගන්න පුළුවන් වෙයි. නැත්තම් මේ ජීවිත කතාව ඇතුලේ අපි එකතු කරගන්න සැනසිලි මෙලොවට විතරනේ පින්වතුනි. හම්බ කරන ඒවා මෙලොවට. ඉගෙන ගන්න අධ්‍යාපනය තුලින් දියුණු කරගන්න ඒවා මෙලොවට. වත් පොහසත්කම් මෙලොවට. කීර්ති ප්‍රශංසා මෙලොවට. ලබන නම්බු නාම මෙලොවට. බලන්න ගියාම එහෙම අපි පින්වතුනි සාමාන්‍ය ක්‍රමයේ තුල අපි ජීවිත කතාවට එකතු වෙන සැනසෙල්ලක් එකතු කරගන්නේ නැති තරම්. පින් කරගත්තොත් යහපතේ හැසිරුණොත්
කායික ක්‍රියාව හරියට හදාගත්තොත්, වචන හරියට හදාගත්තොත්, හිතන හිතුවිලි හරියට හදාගත්තොත්, තමන් ආදායම් උපයන පිළිවෙල හරියට හදාගත්තොත්, ඊළඟට තමන්ගේ දක්ෂතා හරි දෙයකට යොමු කරගත්තොත්, පින්වතුනි ඒක අපේ ජීවිතයට එකතු වෙන සැනසුමක්. අපේ ජීවිතයට ඒ සැනසුම. ඒවා තේරෙනවා අපිට බුද්ධ කාලේ අහන්න ලැබුණු ප්‍රවෘත්ති වලින්. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ රජගහ නුවර හිටියා ජම්බුක කියලා කෙනෙක්. ජම්බුක ඒ කාලේ හරි ප්‍රසිද්ධයි. ජම්බුක කියලා කියන්නේ හරි අපූරු ගණයේ තාපසයෙක්. මේ තාපසයාගේ අපූර්වත්වය මොකද්ද? මොහු මුකුත් ආහාරයට ගන්නෑ කියලායි මිනිස්සු අතරේ ප්‍රසිද්ධ. මොහු ආහාරයට ගන්නේ ඉරේලිය. මොහු පොළවේ පය ගහන්න බැරි කෙනෙක් කියලායි මිනිස්සු දන්නේ. මොහු ඉන්නේ තනි කකුලෙන් හිටගෙන. මොකද පොළවේ කකුල් දෙකම තිබ්බොත් පොළොවට දරා ගන්න බැරුව පොළොව හෙල්ලුම් කරනවා. එහෙමයි මොහු කියන්නේ. ඔන්න ඔය විදිහේ අපූරු ජම්බුක කියලා තවුසෙක් හිටියා. ඔහු ඉන්නේ සම්පූර්ණයෙන්ම නිර්වතින්. වස්ත්‍ර වලට ආස නැහැ. එහෙමයි මිනිස්සු දන්නේ. ඔහුට දානමාන අරගෙන යනවා මිනිස්සු. ඊටාම ප්‍රණීත දානේ. මේ ප්‍රණීත දානේ මොහු අනුභව කරන්නේ කොහොමද? තනකොළ ගහක් කඩලා ගන්නවා. කඩලා අරගෙන ඒ තනකොළ ගහ අර වෑංජනකේ ඔබනවා මෙහෙම. ඒ ඔබලා තනකොළ ගහේ අග තැවරිච්චි වෑංජන රසය චුට්ටක් දිවේ ගා ගන්නවා. ඒ ගාගෙන හරි උඹලාට දැන් පින් කියනවා. ඔය හොඳටම ඇති කියනවා. එහෙම තමයි ඔහුගේ දානේ වැළඳීම. මිනිස්සු එහෙමයි දන්නේ. උන් ওই જાතිය තාපසෙක් හිටියනේ. ජම්බුකය කියලා ඒ කාලේ. ওই ජම්බුක තාපසයාගේ නොදුටු පැත්තක් තිබ්බ මිනිස්සු. ඒ මොකද්ද? මොහු රාත්‍රියේ ඝන අන්ධකාරයේ එළඹුණාට පස්සේ මිනිස්සු ඔක්කොම පහන් ආලෝක නිවල දැම්මට පස්සේ මොහු කකුල් දෙකම පොළවේ තියෙනවා. තියලා ඇවිදගෙන යනවා මිනිස්සුන්ගේ අසූචි දාන තැනට. ඒ අසූචි දාන තැන වේලිච්චි අසූචි තියෙනවා. වියලි අසූචි මේ පුද්ගලයා කෙළවරක ඉඳලා කනවා. හොඳට බඩ පිරෙනකන් අසූචි කනවා. බඩ පිරෙනකන් අසූචි කාලා මොහු ඇවිල්ලා ආයෙමත් අර කන්දේ හිටගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දවසක් ජම්බුකව දකිනවා මහා කරුණා නෙතින්. මේ ජම්බුකට මොකද්ද මේ වුනේ? කර්ම විපාකයක් පස්සෙන් එන්නේ. කර්ම විපාකයක් පස්සෙන් එනවා. ඒ විඳවන විඳවිල්ලක් මේ තියෙන්නේ. ජම්බුකට මොකද්ද වෙච්චි? කර්මේ. මේ ජම්බුක పూర్ව ජාතියක පෙර ජීවිතයක උත්තමයෙක් මුල් කරගෙන තමන්ගේ ක්‍රියාව වරද්දාගත්තා. පෙර ජීවිතයක මහාන වෙලා හිටපු භික්ෂුවක්. ඒ භික්ෂුව හිටපු ආරණ්‍යයට, ඒ භික්ෂුව හිටපු තැනට, ඒ භික්ෂුවගේ පන්සලට රහතන් වහන්සේ නමක් වැඩම කළා. රහතන් වහන්සේ කියලා බාහිරට පේන්නේ නැහනේ. ඒ රහතන් වහන්සේට මේ පුද්ගලයා, මේ භික්ෂුව ඊර්ෂ්‍යා කළා. ඒ රහතන් වහන්සේගේ ඇවතුම් පැවතුම් ආදීට මිනිස්සු පහදිනකොට මෙයාට එනවා ඊර්ෂ්‍යාව. අදටත් තවත් භික්ෂුවකගේ ලාභ සත්කාර තව භික්ෂුවකට ඉවසන්න බැරි අපහසුව අපිට මේ සමාජයේ තියෙන බව පේනව නේද? භික්ෂු සමාජෙත් ඕක තියෙනවා. අර භික්ෂුවට බැරුව ගියා රහතන් වහන්සේගේ සත්කාර ඉවසන්න. ඒ රහතන් වහන්සේට ගැරහුවා කියනවා එදා. නුඹ මගේ පන්සලට ඇවිල්ලා මගේ දායකයන්ගේ දානේ වළඳනවට වඩා හොඳයි දායකයන්ගේ අසූචි කෑවනම්. අන්න කිව්වා. නුඹ මගේ මේ පන්සලේ මේ විහාරේ ඉන්නවට වඩා හොඳයි එලිමහනක හිටියනම්. නුඹ මේ මගේ පන්සලේ ඉන්නවට වඩා මේ මගේ පන්සලේ ඉඳගෙන මගේ දායකයෝ පූජා කරන සිවුරු ආදී පරිහරණය කරනවට වඩා හොඳයි ඇඳුම් නැතුව හිටියනම්. බලන්න ඊර්ෂ්‍යා කාරකමින් කේන්තියෙන් යුක්තව වචන කතා කළා.
ඒ වචන කතාව, ඒ කරගත්ත පාප කර්මේ මොහු අරගෙන ගියා නිරේට. නිරා දුකෙන් පීඩිත වෙලා යලි උපදින ජාතිවල අසූචි කන සත්තු වෙලාම උපන්නා. අසූචියම ප්‍රිය කරන සත්තු වෙලා උපන්නා. අවසානයේ ජම්බුක රජගහ නුවර ජම්බුක නමින් ඉපදිලා මේ මිනිස්සෙක් විදිහටත් කරන්නේ අසූචි කන එක. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ වැඩම කරලා තමයි පින්වතුනි ජම්බුකට පිහිට වුණේ. ජම්බුකට ධර්මයේ දේශනා කළා. ධර්ම දේශනාව අවසන් වෙනකොට ජම්බුකගේ හිත පහන් වී ගියා. බුදුරජාණන් වහන්සේගේ සරණ පැතුවා. බුදුරජාණන් වහන්සේ මේ ජම්බුකට චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළා. ජම්බුකට පිනක් තිබුණා. මොකද ඒ වෙනකොට අර කර්ම විපාකේ ගොඩාක් ගෙවිලා. ජම්බුකට පිනක් තිබුණා. ආසයානුසේ ඥානෙ ඇති මහා කාරුණික ශාස්ත්‍රුන් වහන්සේගෙන් ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානෙ ඇති මහා කාරුණික ශාස්ත්‍රුන් වහන්සේගෙන් බණ අහලා ධර්මය අවබෝධ කරගන්න රහතන් වහන්සේ නම බවට පත් වුණා. ඒ රහතන් වහන්සේ බවට ජම්බුක පත් වුණාට පස්සේ මිනිස්සු ජම්බුක හොයාගෙන ආවා. මොකද ජම්බුක කියලා කියන්නේ ප්‍රසිද්ධ කෙනානේ. අමුතු පහේ ඍෂිවරයානේ. මිනිස්සු ජම්බුක හොයාගෙන එනවා. ජම්බුක හොයාගෙන එනකොට භාග්‍යතුන් වහන්සේ ජම්බුක ළඟ වාඩි වෙලා ඉන්නවා. ජම්බුකත් සිවුරු පොරවගෙන බුදුරජාණන් වහන්සේ ළඟ ඉන්නවා. ඒ වෙලාවේ අර මහා ජනකාය පැමිණිලා පරණ ජම්බුකව දකින්න කැමති වුණා. මොකද්ද මේ අපේ ජම්බුක කියන හැබෑම ඍෂිවරයාට උනේ කියලා. ඒ මිනිස්සු හැබෑම රිෂිවරයා කියලා කිව්වේ අර බාහිරට පෙනිච්ච දෙයි. බාහිරට පේන දේ කියන එකට මිනිස්සු අදටත් ඇලුම් කරනව නොවේද? මිනිස්සු බලනවා රූක්ෂ ප්‍රතිපදාවක් තිබෙනවාද? ඒ ස්වාමීන් වහන්සේලා ඉන්න විහාරස්ථාන මොනවද? ඒ විහාරස්ථාන ටිකක් ලොකුවට පහට තියෙනවා නම් මිනිස්සු හිතනවා මෙතන ධර්මයක් තියෙන්න බෑ. ඒ වගේ තමයි මිනිස්සුන්ගේ නීරණය. කාම ලෝකේ කාමයන් පරිහරණය කරන මිනිසෙක් ගුණධර්ම වඩන ජීවිතයක සුන්දරත්වයේ කොහොමනම් බාහිරින් හොයන්නද? කොහොම හොයන්නද? එතකොට අර ජම්බුක පරණ ජම්බුකව දකින්න කැමති මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේ අර්ථයක් වදාලා. ඒ අර්ථය තමයි පින්වතුනි මෙන්න මේක. මාසේ මාසේ කුසග්ගේන බාලෝ භුංජේත භෝජනං නසෝ සංඛාත ධම්මානං කලං අග්ගති සෝලසින් තනකොළ අග හොදි තවරා මසකට එක වරක් බැගින් දිව මත තබනා නුවණ කෙනා එයට පිං දෙයි නම් එනමුදු රහතුන්ට පුදන කොතරම් සුළු දෙයක් නමුත් සොළොස් කලාවෙන් බෙදුවත් සමකල නොහැකිමයි එයට. බුදුරජාණන් වහන්සේ වදාලා අඥාන වූ මෝඩ තැනැත්තෙක් කෙලෙස් තවනවා කියලා හිතාගෙන මාසෙකට වතාවක් තනකොළයක අග තවරපු ආහාර ඩිංගක් අනුභව කළත් ඒක ධර්මාවබෝධ කරපු රහතන් වහන්සේලාගේ ජීවිතෙන් 16න් කොටසක් 16 වතාවකට බෙදලා ගන්න කොටසක් තරම්වත් වටින්නේ නෑ. ආන් එහෙමයි භාග්‍යතුන් වහන්සේ වදාළේ ධර්මාවබෝධ කරපු සුන්දර ජීවිතයක තියෙන වටිනාකම. ජම්බුක පස්සෙත් ආවේ පිංගුතුනේ තමන් වරද්දගත්ත තමන්ගේම ක්‍රියාවක්. අපි බුදු කෙනෙක්ගේ දහම අහනකම් පිංගුතුනේ අපට තේරෙන්නේ අපේ ක්‍රියාව අපේ පසුපසින් ඇවිල්ලා මෙච්චර බලපෑමක් අපේ ජීවිතේට කරනවා කියලා. අපේ ක්‍රියාව කියන එක අපිට සම්පූර්ණ ජීවිතේ බලපෑම සිද්ධ කරනවා. ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ වදාළේ කම්මස්සකා සත්තා. සත්වයෝ
තමන්ගේ ක්‍රියාවම තමන්ගේ කර්මය කොට සිටී. ඒකයි භාග්‍යතුන් වහන්සේ වදාළේ කම්මස්සකා සත්තා. මේ සත්‍යය වූ තමන්ගේ ක්‍රියාවම තමාගේ දෙය බවට පත් කරගෙන සිටී. කම්ම යෝනි කර්මය විසින්ම තමන්ගේ ක්‍රියාවම උපදින ස්ථානයේ බවට පත් කරගෙන සිටී. කම්ම දායාදා තමන්ගේ ක්‍රියාවම දෑවැද්ද කොටගෙන සිටී. කම්ම බන්ධු තමන්ගේ ක්‍රියාවම යහළුවා හිතවතා ඥාතියා කොටගෙන සිටී. කම්ම පටිසරණා තමන්ගේ ක්‍රියාවම පිළිසරණ කොටගෙන සිටී. යං කම්මං කරිස්සති කල්යාණං වා පාපකං වා. ඔහු ක්‍රියාව විදිහට කරන්නේ කල්යාණ දෙයක්ද පාපී දෙයක්ද? තස්ස දායාදෝ භවිස්සති. එයයි ඔහුගේ දායාදේ. එයයි ඔහුගේ තේවැද්ද. බලන්න පිංගුතුනි මේ අර්ථය. මේ අර්ථය අපි ජීවිතවලට කාවද්දා ගන්න ඕන. අපේ ජීවිතවල යහපත කැමති නම් අපි කරන දේ අපේම දේ බවට පත් වෙනවා. අපේ කරන දේ අපිත් එක්කම එන මිත්‍රයා හිතවතා සමීපතමයා බවට පත් වෙනවා. අපි කරන දේ අපට මරණින් මත්තේ ලැබෙන දෑවැද්ද බවට පත් වෙනවා. අපි කරන දේ අපේ උප්පත්ති ස්ථානේ තීරණය කරනවා. අපි කරන දේ තමයි අපට පිළිසරණ. හොඳට හිතේ තියාගන්න ඕන දෙයක්. ඒක හදවතේ තියාගෙනයි අපි අපේ ජීවිතේ ගොඩනගන්න ඕන. එතකොට පින්වතුනි අපි යම් කිසි කටයුත්තක් කරන්න ආරම්භනකොටම අපිට නිර්ණායකයක් තියෙනවා. මේක මට යහපත පිණිස පවතීවිද අයහපත පිණිස පවතීවිද කියන නිර්ණායකේ. අපේ දක්ෂතාවකින් අපි වැඩක් කරන්න ලැහැත් වෙනකොට අපට නිර්ණායකයක් තියෙනවා මේක මට හොඳක් වෙයිද නරකක් වෙයිද කියලා. මා හිතන්නේ මේ පරියාය මේ ක්‍රමේ බටහිර ජාතිකයන්ට උරුම නැහැ. එයාලට මේක අහන්න ලැබෙන්නේ නැහැ. ගොඩාක් රටවල් වල මිනිස්සුන්ට උරුම නැහැ. අහන්න ලැබෙන්නේ නැහැ. පින්වතුනි මේක අහන්නත් මේ සවම්පත් පින් කරලා දෙනවා. අපි කරන ක්‍රියාව අපිට විපාක විදියට කැරකෙනවා කියන එක අහන්නත් මේ සවම්පත් පින් කරලා තියෙනවා. ඒ හින්දා මේක හොඳට හදවතේ තැම්පත් කරගන්න අපි උත්සාහවත් වෙන්න ඕන. එහෙම නැති වුණොත් වෙන විනාශය විඳවා තමයි අපේ ජීවිතයට උරුම වෙන්නේ. ඒ විනාශේ මහා විඳවිල්ලක් විතරයි. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ රජගහ නුවර ගිජ්ජකූට පර්වතයෙන් පහළට බහිනවා. අපේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් ලක්ඛණ මහරහතන් වහන්සේත් මේන්න දකින්න ලැබෙනවා. අහස් ගැබේ යනවා ගිනි ගත්ත මුළු ශරීරෙම ගිනි ඇවිදිච්ච අමුතු පහේ සතෙක් මෙන්න අහසේ යනවා. භූත පිඹුරෙක්. මේ භූත පිඹුරාව සාමාන්‍ය අයට පේන්නේ. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ එ르දිමත්නේ. ඒ එ르දියෙන් දැක්කා අහසේ යනවා මහා සුවිශාල ශරීරයක් තියෙන භූත පිඹුරෙක්. දැන් අපිට අවස්ථාව ලැබුණා පින්වතුනි දඹදිව වන්දනාවේ ගිහිල්ලා ඔය ගිජ්ජකූට පර්වතي භාග්‍යතුන් වහන්සේගේ සුගන්ධ කුටිය වඳින්න. ඉතින් ගිජ්ජකූට පර්වතේ වන්දනා කරලා මේ පහළට බැහැගෙන එනකොට අපිට මේ පුවත් මතක් වුණා. අර රජගහ නුවර අහසේ අනේ මෙහෙම නේද දකින්න ඇත්තේ කියලා අපිට සිහිපත් වුණා. අහසේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දැක්කේ භූත පිඹුරා. ඒ දැකලා මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් ලක්ඛණ මහරහතන් වහන්සේත් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ ප්‍රවෘත්ති කියනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ ඒ භූත පිඹුරාගේ සෝචනීය ඉරණමේ ආරම්භය ගැන දේශනා කළා. භාග්‍යතුන් වහන්සේ වදාළ මොග්ගල්ලාන ඔය රජගහ නුවරම හිටපු ගොවියෙක් ඔය. මේ රජගහ නුවරට වෙන්ටමයි හිටියේ. මිනිසයා ගොවිතැන් කරනකොට මිනිසයාගේ හිටපු හරක් පට්ටියේ වස කම්මැලි හරකෙක් හිටියා. මේ හරකා කිසි වැඩකට උනන්දුවක් නැහැ. දවසක් මේ ගොවියාට කේන්ති ගිහිල්ලා මේ හරකාගේ ඇඟට පිදුරු දාලා සම්පූර්ණ පිදුරු ගොඩකින් හරකාව පණ පිටින් වහලා
මේ හරකට පණ පිටින් ගිනි තිබ්බා. කේන්තියට කළේ ඔබ කම්මැලියා මට කිසි වැඩකට උදව් කරන්නේ ඔබ පිච්චිලා මැරියන්. එහෙම කියලා ගිනි තිබ්බා. මේ ක්‍රියාව කරන්නට ඔහු හිතන්න එපේ. දුෂ්ට හිතුවිලි හිතුවා. ඒ දුෂ්ට හිතුවිල්ල තමන්ගේ ක්‍රියාවෙන් ක්‍රියාත්මක කළා. තමන් කරගත්ත දේ තමන්ට විපාක විදිහට කරකැවිලා එනකොට නිරේ අනන්ත දුක් විඳලා අවසානයේ භූත පිඹුරෙක් වෙලත් මේ විඳවනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මොග්ගල්ලාණිය ඔය විඳවිල්ල ඉවර නෑ. තව ඉස්සරහට විඳවනවා. බලන්න පින්වතුනි එක තැනක් වැරදුනාම ඒක කොච්චර සංසාර ගමනේ පස්සෙන් ඇවිල්ලා අපිට විපාක ලබා දෙනවද? අපිත් අපේ සසර කතන්දරේ දැන් මතක නැති වුණාට ඔහොම විඳවලා ඇති. අනන්ත විඳවලා ඇති. අප්‍රමාණ විඳවලා ඇති. බුදු කෙනෙකුගේ දහම් පහස ලැබිච්ච වෙලාවේ මේක තේරුම් ගන්න ඕන. බුදුරජාන් වහන්සේ ඒ භූත පිඹුරා දැක්ක ඒ සිදුවීම ආරම්භය මෙන්න මේ ගාථා රත්නය ඒ වෙලාවේ දේශනා කළා. නහි පාපං කතං කම්මං සජ්ජුකීරං වමුච්ඡති දහන්තං බාලමන් වේති බස්මච්ඡන්නෝව පාවකෝ. පවිටු කෙනා කරනා පව් මී කිරිමි දෙනා වේගෙන් සැනකින් පල නොදෙන නමුත් එය අලු යට ගින්නක්මයි. පවමතු වී පල දෙන විට ගිනිදැල්වල වෙලෙනා විට පවිටු කෙනා ඒ පවින්ම බොහෝ දුක් ගිනි විඳවන්නේ. පවිටාගේ පාප කර්මේ පවිටු විපාකේ කිරිමිදනවා වගේ එහෙම ඉක්මනට විපාක දෙන්නේ නැහැ කියනවා. නමුත් අලු යට සැඟවිලා තියෙන ගිනි පුපුරු වගේ තිබිලා නියම වෙලාවට කියනවා පාපී පුද්ගලයා කරා ඒ පාප කර්මයේ විපාකේ හඹාගෙන ඉන්නේ ජීවිතය කියන එක කොච්චර ආසරණයිද? පින්වතුනි මේ ජීවිතේ මිනිස්සු විඳවනවා කර්ම විපාක නිසා. හොඳ තරුණ වයසට එනකොට රූපෙට ආස කරන කාලෙට එනකොට රූපේ කැත වෙන ලෙඩ එනවා. අපි දන්නේ නෑ සමහර ලාවට සංසාරේ කවදා කරගත්ත කර්මයක්ද කියලා. හොඳ තරුණ වයසේ දුවල පැනලා ඉන්න කැමති කාලේ එනකොට මුළු ශරීරෙම දුර්වල වෙන ලෙඩක් වෙලා දෙනවා. ඒකෝ අමනුස්ස ප්‍රශ්න කඩාපාත් වෙනවා. මොනවා හරි කරදර. සමහර වෙලාවට බොහෝ වෙලාවට අපි සංසාරේ වරද්දගත් තැනක් මේ පස්සෙන් ඇවිල්ලා අපිට දුක් ගිනි දෙන්නේ. ඒ හින්දා පිංගුතුනේ ක්‍රියාව කියන එක ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න. ඒ ක්‍රියාව ගැන සැලකිලිමත් වෙද්දී තමන්ගේ දක්ෂතා පාවිච්චි කිරීම කියන එකත් ගොඩාක් හිතන්න ඕන එකක්. ගොඩක් හිතන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාලා අසත්පුරුෂ බාල තැනැත්තාට යම්කිසි දැනුමක් ඇත්නම් ඒ දැනුම පවා ඔහු තමන්ගේ විනාශය පිණිසමයි උපකාර කරගන්නේ. අන්තිමේදී අසත්පුරුෂයා තමන්ගේ හිස් මුදුන වන නුවණ වනස ගන්නවා. යහපත් ගතිගුණ චුට්ටක් හරි තියෙනවා නම් ඒ යහපත් ගතිගුණ චුට්ටත් වනසා ගන්නවා. ජීවිතේ විනාශي කරා මාර්ගෙන යනවා. වර්තමානයේ වෙනකොට අපිට ඒක පේනවා. මාධ්‍ය ක්‍රමයේ තුල සමාජ මාධ්‍ය ආදී අපි ඒක දකිනවා. දක්ෂ නිර්මාණාත්මක හැකියාව තියෙන තරුණ තරුණියෝ ඉන්නවා. තමන්ගේ නිර්මාණාත්මක හැකියාව පාවිච්චි කරනවා තව කෙනෙක්ගේ කෙලෙස් අවසන්. අපි හරියට දකින්න එකක්. තමන්ගේ නිර්මාණාත්මක හැකියාව පාවිච්චි කරන්නේ තව කෙනෙක් අවසන්.
චිත්‍ර අඳින්න පුළුවන් අය ඉන්නවා. චිත්‍රය අඳින්නේ තව කෙනෙක්ව සරාගි කරන්න. දක්ෂතාවය කියන එක වැරැද්දට පොළඹවා ගත්තොත් විපාකේ තමන්ගේ කරා එයි. මේ බණපදින් කරන්නේ කාටවත් කරන චෝදනාවක් නෙමෙයි. තමන්ගේ ජීවිතේ හදා ගැනීම උදෙසා මඟ පෙන්වීමකුයි මේ කරන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ මුගලන් මහරහතන් වහන්සේට අර වගේම දකින්න ලැබුණා පින්වතුනි එක අමුතු පහේ പ്രേත සත්වයෙක්. ඒ പ്രേතයාට කියන්නේ ඇටසැකිලි പ്രേතයා කියලා. ධර්මයේ සඳහන් වෙන්නේ එහෙමයි. ඔහුට හැඳින්වුවේ ඇටසැකිලි പ്രേතයා. ඔහුගේ ශරීරය ඇටසැකිල්ලක්. ශරීරයේ විදිහට ඔහුට තියෙන්නේ ඇටසැකිල්ල විතරයි. මිනිස්සෙකුගේ ඇටසැකිල්ලට සමාන ඇටසැකිල්ලක් මොහුට තියෙනවා. මේ ඇටසැකිල්ලේ ඔළුව ලොකුයි. ඒ ලොකු ඔළුවට එක මොහොතක කුළු ගෙඩි 1000ක් වදිනවා. අර ඔලු කට්ට කෑලි කැඩිලා යනවා. විලාප තියද්දී කැඩුණු ඔලු කට්ට ආයේ හැදෙනවා. ආයේ හැදිලා ඉවර වෙනකොටම ආයෙමත් කුළු ගෙඩි 1000ක් ඒ ඔලු කට්ටට වදිනවා. මේක ඉවරයක් නෑ. බලන්න පින්වතුනි මුගලන් මහරහතන් වහන්සේ එදා දැක්ක මෙහෙම සත්තු. අද කොච්චරද අද අපිට පේන්නේ. අද ඒවා දකින්න පුළුවන් විශිෂ්ට ඥානයක් අපට නැහැ. එදාත් මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාන් වහන්සේ ඒ වගේ මහානුභාව සම්පන්න රහතුන් විතරනේ ඒවා දැක්කේ. මහානුභාව සම්පන්න උත්තමයෝ විතරයි ඒවා දැක්කේ. අද මේ සත්වය අතරේ තියෙන නොඑක් වද වේදනා අපිට පේන්නේ පින්වතුනේ මිනිස්සෙක්ගේ තිරිසනෙක්ගේ ඔය වගේ දෙයක් විතරනේ. ඉන් එහා කතන්දර අපිට පේන්නේ. අපිට දකින්න බෑ. නමුත් සත්තුන්ගේ එහෙම විඳවිල්ලක් තියෙනවා. ඔය සත්වයා ගැනත් අතීත පුවත බුදුරජාණන් වහන්සේ හෙළිදරව් කළා. මොහු අතිශය දක්ෂයෙක් ඈත අතීතේ. කාටවත් නැති අපූර්ව දක්ෂතාවයක් තිබිලා තියෙනවා. මෙහෙම අතට ගල් කැටයක් අරගෙන මේ ගල් කැටේ වේගෙන් විදින්න පුළුවන් මොහුට. ඔහු විදිනකොට අර චූටි ගල් කැටේ රුම් කියන හඬින් යනවා කියනවා විතරයි ඇහෙන්නේ. මොහු ඒ ශිල්පේ පාවිච්චි කරලා නොයෙක් මේ මිනිස්සුන්ව සතුටු කරන දේවල් කළා. ඒ කියන්නේ ගස්වල ඈත තියෙන කොළ මොහු සිදුරු කරනවා ගල් කැටයවලා. ලස්සන චිත්‍ර අඳිනවා. ඈත තියෙන කොළයක ලස්සන චිත්‍රයක් අඳිනවා. කෙසෙල් ගස් ළඟට ගිහිල්ලා කෙසෙල් කොළයකට ගල් කැට වලින් වේගෙන් විදිනවා. විදලා අර කෙසෙල් කොළේ ලස්සන චිත්‍රයක් අඳිනවා. ඉතින් මිනිස්සු මේක කරන විදිහ බලාගෙන ඉන්නවා. මිනිස්සු හරියට ප්‍රශංසා කළා මොහුට. මේකෙන් ආඩම්බර වුණා. ඔහු බැලුවා මගේ දක්ෂතාවය තවත් ටිකක් වැඩි දියුණු කරන්න ඕන මම බලන්න ඕන මේ දක්ෂතාවයෙන් සත්තු මරන්න පුළුවන්ද කියලා. මොහු පටන් ගත්තා. එක එක සත්තුන්ට විදලා බැලුවා. ඒ විද්දාම මොහුගේ ගල් කැටේ හරි වේගවත්. සත්තුන්ගේ ශරීරයේ විනිවිද එහා පැත්තෙන් යනවා. සත්තු මෙරිලා වැටෙනවා. ඔහු කල්පනා කළා සාර්ථකයිනේ. මගේ මේ ශිල්පේ ඒ බඳු දෙයකට යොදවන්නත් පුළුවන්. ඊට පස්සේ මොහු කල්පනා කළා එහෙනම් මේ ශිල්පේ මිනිසෙක් මරන්නත් පාවිච්චි කරන්න පුළුවන්. මම බලන්න ඕන මේක මිනිසෙක් මැරීම පිණිසත් යොදා ගන්න පුළුවන්ද කියලා. කාවද මං ඒකට තෝරා ගන්න මිනිසයා? අයිතිකාරයෙක් නැති මිනිසෙක්ව මං තෝරා ගන්න ඕන. අයිතිකාරයෙක් නැති මිනිසෙක් තෝරනවා කියලා ඔහු හිතද්දී ඔහුට මතක් වුණේ වනයේ පුංචි සේනාසනයක වැඩ හිටපු පසේ බුදුරජාණන් වහන්සේ නමක්. ඒ පසේ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට මොහු හැඟවිලා හිටියා. තමන්ගේ දක්ෂතාවයෙන් රුම් ගාලා ගලක් එව්වා. ඒ ගල පසේ බුදුරජාණන් වහන්සේගේ එක කන් සිදුරකින් ඇතුළට ගියා.
උන්වහන්සේගේ සිරස පසාරු කරගෙන එහා පැත්තේ කං සිදුරෙන් එළියට ආවා. උන්වහන්සේ පිරිනොම් පෑවා. උන්වහන්සේ පිරිනොම් පානකොට අර පවිටාට දිරව ගන්න අසීරු පාප කර්මයක් උරුම වුණා. ඒකේ විපාකේ තිලෝගුරු අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වී දහම් දෙසක් දීත් ඇටසැකිලි ප්‍රේතයෙක් බවට පත් වෙලා විඳවනවා. ඒ විඳවිල්ල සමහර විට ඔහු අදටත් විඳවනවා ඇති. ඉවරයක් නෑ. ඒ නිසා පින්වතුනි මෙයා කියා දීපු අර්ථය හොඳට හිතට අරගන්න. තමන්ගේ ක්‍රියාව, තමන්ගේ දක්ෂතාවය, තමන්ගේ හැකියාව අපි ගොඩක් පරිස්සමින් පාවිච්චි කරන්න ඕන. අපේ ජීවිතයට යහපතක් ඇති කර ගැනීම උදෙසාම ඒවා පාවිච්චි කරන්න ඕන. ලෝකයේ මේ මිනිස්යාට මේ සත්වයාට හිතසුව පිණිස පවතින විදිහට මේක පාවිච්චි කරන්න ඕන. බලන්න එහෙම නැතුව මිනිස්සු ආයුධ නිර්මාණය කරලා, න්‍යෂ්ටික අවි නිර්මාණය කරලා, ඊළඟට මිනිස්යන්ව සත්වයන්ව ඝාතනය කිරීම පිණිස වෛරස් නිර්මාණය කරලා ඒවා කරපු අයට කොච්චර විඳවන්න වෙයිද? ආයුධ හදපු අයගේ ඒ ආයුධයෙන් අද පරපණ නසනවා. ආයුධය හදපු කෙනා, ඒ ශිල්පේ හොයාගත්ත කෙනා, එයාට ඒක කොච්චර සංසාරයට බලපායිද? ඒ නිසා අපි මේවා හොඳට හිතිය යුතු කාරණා හිතලා අපේ ජීවිත යහපත් ආකාරයෙන් ගොඩනගා ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ බාල වර්ගයේ 13 වෙනි ගාථාව මේ විදිහට වදාළේ. යාව දේව අනත්තාය ඤත්තං බාලස්ස ජායති හන්ති බාලස්ස සුඛං සං මුද්ධමස්ස විපාතයං. පවිටු කෙනා උගත මනා සිප් සතරක් දැනගත් විට පවිටාලද සියලු දැනුම විපතටමයි හරවන්නේ. ඔහු තුල යම් හොඳක් ඇද්ද එයතෙයින් වනසාගෙන සියලු නුවණ නැති කරගෙන විපතටමයි පත්වන්නේ. බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ වදාළ ධම්මපදයේ බාල වර්ගයට අයිති උතුම් ගාථා රත්න 4ක් අද ධර්ම දේශනාවෙන් අපි ඉගෙන ගත්තේ. ඒ ගාථා රත්න 4ේම සංක්ෂේප අර්ථයක් විදිහට අපි ගත යුත්තේ මේ ජීවිතය ගත කරනකොට තමන්ගේ යහපත උදෙසාම ජීවිතේ ගොඩනගා ගන්න ඕන කියන කාරණේ. ඒ යහපත කියලා කියන්නේ මෙලොව යහපතත් පරලොව යහපතත් කියන දෙකම හිතලා. ඉතින් අපි හැම දිනාට තිලෝගුරු ගෞතම රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදු සසුන මුණ ගැහිච්ච මේ අවස්ථාවේ අපේ ජීවිත ධර්මයේ තුලින් ධර්මානුකූල ආකාරයෙන් සකස් කරගෙන අපේ ජීවිතවලට පිහිටක්, රැකවරණයක්, පිළිසරණක් හදාගන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස්කලා වූ සියලු පින් සියලු දෙවියෝ පහන් සිත් ඇතිව අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන සග්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් ප්‍රධාන සදෙව් ලෝක වාසී දෙවිවරුත් බ්‍රහ්මකායික දෙවිවරුත් ලංකා භූමිය සුරකින්න සුමන සමන් දෙවියන් ප්‍රධාන සියලු දෙවිවරුත් අපගේ හිත කැමති ඉෂ්ඨකාමී සියලු දෙවිවරුත් පින් අනුමෝදන්ව දිව්‍ය සැපින් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර ආශිර්වාද අප හැම දිනාට සලසත්වා. දෙවියෝද සසර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන්ව නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සැලසේවා. ගෞතම සාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු.
රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද ධර්ම දානය සිදු කරන ඒ සුපින්වතුන්ලාගේ නමින් මීට වසර 27කට පෙර නොවැම්බර් මාසයේ පළමු වන දින මිය පරලෝ යන්ට යෙදුණු යහෝනිස් සුදසිංහ පියාණන්ට වසර 7කට පෙර නොවැම්බර් මාසයේ 7 වන දින මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් සෝමාවතී වෙත්තසිංහ මෑණියන්ට ජී.එස්. පෙරේරා පියාණන්ට ඇග්නස් පෙරේරා මෑණියන්ට ඇතුළු නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට සියලු හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන්ව ඒ හැම දෙනාගේ පරලොව සැපයටම පත්වෙත්වා ඊතා ඉක්මන් භවයකදීම සසර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනාවන් සිද්ධ කරන්න. රැස් කරගන්ට යෙදුනා වූ උදාරතර පුණ්‍ය ධර්මයන් අද ධර්ම දානයේ සිද්ධ කරන ඇමරිකාවේ පදිංචි පින්වත් ගාමිණී සුදසිංහ මහත්මයාටත් චාන්දනී සුදසිංහ මහත්මියටත් විනෝෂා රිද්මිලා යන දියණිවරුන්ටත් පිටිපන සුදසිංහ ඇතුළු පවුලේ සෑම සියලු දෙනා හට සියලු පුණ්‍ය ධර්මයේ අනුමෝදන්ව සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝග වෙත්වා දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා තමන්ගේ ජීවිතේ කරන කියන රැකී ආරක්ෂා ආදිය දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය කිසිම කරදරයකින් බාධාවකින් තොරව සුවසේ සාර්ථකව සිද්ධ කරගන්නට මේ රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය ධර්ම දානය කළ පින්වතුන් හැම දිනාට සැලසෙත්වා. ධර්ම දානය සිදු කළා වූ සුපින්වත් ඔබටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලා සියලු දෙනාටත් ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටත් ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කළ සුපින්වත් ඔබටත් කල්යාණ මිත්‍ර සත්පුරුෂ උතුමන් ඇසුරු කරමින් තමන්ගේ ජීවිතයේ යහපතම ගොඩනගා ගන්නට තමන්ගේ ජීවිතයට සුවසීම පින් රැස් කර ගන්නට අවකාශ සැදෙත්වා. හැම දිනාට ගෞතම සාසනේ ධර්මාවබෝධ කරන්නට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.